නංගිනවා වෙලා අද අපි ලඝු ගණක පාඩම තමයි ඔයගොල්ලන්ට කරන්නේ. අද මම මේ ලඝු ගණක වලින් මූලික නීති ටිකයි ඒ මූලික නීති ටික මූලික ගණන් ටික හදනවා. මේ තව දවසක් අපිට ලඝු ගණක ගන්න තියෙනවා. එදාට මේ ලඝු පොත් බලන විදිහ මේ ඔයගොල්ලන්ට කියලා දෙයි. අද කරන්නේ මේ ලඝු ගණක වලින් මූලික ටික කියන්නේ සූත්‍ර මූලික නීති ටික ඒවා තමයි. දැන් බලමු පාඩම. දැන් මෙහෙම හිතන්න ඕගලන්ට මම හිතන්නේ ඔයගොල්ලෝ ටියුට් එක ලැබිලා ඇති මේ වෙනකොට ඒකත් එක්කම උගන්වන්න මුලින් පටන් අරන් යන්නම්. ඊට පස්සේ අපි තව ගණන් ටිකක් හදමු. දැන් මෙහෙම එකක් තියෙනවා කියන්නේ ඒවල මේ b වෙනි බලය සමානයි c කියලා එකක් තිබ්බොත් ඒ කියන්නේ මේ වගේ එකක් උදාහරණයක් විදිහට දෙවෙනි බලය 4ක් ඒ වගේ එකක් නෙමෙයි තියෙන්නේ. ඒ වල b වෙනි බලය සමානයි c. දෙකේ තුන්වෙනි බලය වගේ ගමුකෝ. සමානයි 8යිනේ. ඒ වගේ එකක් මෙතන තියෙනවා කියලා හිතුවොත් ඒ වල b වෙනි බලය c. මේක අපිට ලියන්න පුළුවන්. ඒ කියන්නේ ලඝු විදිහට මේක අපිට ලියන්න පුළුවන්. ලඝු a පාදයට c සමානයි b කියලා. හරිනේ? ඒ කියන්නේ ඇත්තටම මෙතන මේකේ a වලට අපි කියනවා පාදය කියලා. a වලට මේකට පාදය මේකට a වලට අපි කියනවා පාදය කියලා. b වලට කියනවා දර්ශකය කියලා. b වලට දර්ශකය sorry c වලට දර්ශකය c වලට සංඛ්‍යාව b වලට දර්ශකය c වලට සංඛ්‍යාව b වලට දර්ශකය හරි එතකොට ඇත්තටම දැන් මේ a වල b වෙනි බලය සමානයි c කියන එක ලියන්න පුළුවන් ලඝු a වල ලඝු a පාදයට c සමානයි b කියලා. එතකොට මෙන්න මේක දෙකේ තුන්වෙනි බලය 8යි කියන එක ඒ වගේම ලියන්න පුළුවන්. ලඝු මෙතන ඇත්තටම මේ a විදිහට තියෙන්නේ පාදයේ විදිහට තියෙන්නේ මොකද මෙතන a වල b වෙනි බලය දෙකේ තුන්වෙනි බලය. a වල b වෙනි බලය වගේ තියෙනවා දෙකේ තුන්වෙනි බලය. එතකොට මේකේ a විදිහට මෙන්න මේකේ තියෙන දෙකනේ. තේරුණාද? මේකේ a විදිහට මේ උඩ ප්‍රකාශනයේ a විදිහට තියෙන්නේ මෙතන තියෙන දෙක. එතකොට ලඝු දෙකේ පාදයට 8 කියන්නේ මෙතන සංඛ්‍යාව තියෙන මෙතන c නේ. මෙතන සංඛ්‍යාවට එන්නේ 8. එතකොට මෙතන සංඛ්‍යාව c මෙතන සංඛ්‍යාව 8. එතකොට දෙකේ පාදයේ සංඛ්‍යාව මෙතන ලියන සංඛ්‍යාව 8යි. සංඛ්‍යාව 8 සමානයි 3. තේරෙනවද? එතකොට කියන්නේ මෙන්න මෙතන මේ දර්ශකය තමයි මේ කියන්නේ. මේ 3 කියන දර්ශකය කියලා ඔයගොල්ලෝ දන්නවනේ. මේක දෙකේ මේක පාදය දර්ශකය සංඛ්‍යාව. මෙතන මේක මෙහෙම බලුවොත් මෙතන මේක පාදය දර්ශකය සංඛ්‍යාව කියන්න පුළුවන් සංඛ්‍යාව. එතකොට මෙතන මේ පාදයේ දර්ශකයේ සංඛ්‍යාව එතකොට මේ වගේ ලියන්න පුළුවන් ලඝු දෙකේ පාදයට 8 සමානයි 3යි. මේ වගේ ටිකක් ඔයගලන්ට මේ උදාහරණ දාලා තියෙනවා අපි ඒ ටික හදමු. මේක කරමු මුලින් පළවෙනි එක තියෙන්නේ 3 තුන්වෙනි බලය සමානයි. 3 තුන්වෙනි බලය සමානයි 127. 3 ඒ කියන්නේ ඇත්තටම මෙතන 3 තුන්වෙනි බලය කියන එක ඔයගොල්ලෝ දන්නවනේ මේක විහිදුවා ලියුවොත් මේ අමතර දෙයක් 3 තුන්වෙනි බලය කියන එක විහිදුවා ලියුවොත් 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 කියන්නේ 3 තුන්වෙනි බලය කියන්නේ. ඒ කියන්නේ 3 තුන්වෙනි බලය කියන්නේ 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 වැඩි කිරීම කියලා ඔයගොල්ලෝ දන්නවනේ. ඒ කියන්නේ 3 මෙතන 4 වෙනි බලය තිබ්බොත් 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3. ඒ වගේ තමයි කියන්නේ.
මේ බලය කියන්නේ මේ තුනේ ඉලක්කම කී පාරක් මේ ගුණ වෙවි යනවාද කියන එක කියලා ඔයගොල්ලෝ දන්නවනේ. එතකොට මේ දැන් මෙන්න මේකේ තියෙන්නේ තුනේ තුන්වෙනි බලය සමාන 127 කියන එක ඔයගොල්ලෝ මේ ලඝු අරන් ලියන්නකො බලන්න. ඉක්මනට ලියන්න මම ඊට පස්සේ ලියන්න. හරිද? මේකේ පාදේ මොකද්ද? පාදයක් 3. දර්ශකයක් 3. සංඛ්‍යාව කියන්නේ 127 නේ. එතකොට ලඝු පාදේ මොකද්ද? 3. සංඛ්‍යාව කියන්නේ 127 සමානයි පාදේ සංඛ්‍යාව දර්ශකයේ 3. එතකොට 3 තුන්වෙනි බලය සමාන 127 කියන එක තමයි ලඝු 3 ලඝු 3 වරයි 127 සමානයි 3. මේක තේරුණා නේද? තේරුණ නැත්නම් කවුරු හරි මේ chat එකේ හරි දාන්නකො. තේරුණා කියලා හරි දාන්නකො. නැත්නම් අනිත් අය ඊළඟ ටික හදාගෙන යන්නේ. හරි. කාලුවක් දාලා නැහැ මේ ඊළඟ අර ටික හදාගෙන යන්නේ. බෝඩ් එකේ දාන්න. ඊළඟට තියෙනවා 5 4 සමානයි 125ක්. එතන 5 4 සමානයි 125. ඊළඟට මේ 8 2 සමානයි 64. 8 2 සමානයි 64. ඊළඟට 7 3 සමානයි 343. හරිනේ? මේ තුන ලියන්නකො බලන්න. පළවෙනි එකේ ඉන්නේ උඩ මෙතන. 5 3 කියන මම මේක පළවෙනි එක මකන්න මම හිතන ඔයගොල්ලෝ ලියා ගන්න ඇති. මේක මකන්න. 5 4 සමානයි 125 කියන එකේ දර්ශකයේ සමානයි 4යි පාදේ සමානයි 5යි. එතකොට ලඝු 5 පාදයට 125 සමානයි 4 නේ. ලඝු 5 පාදයට 125 සමානයි 4. හරි නේද? ලඝු 5 පාදයට මේක ලඝු 8 පාදයට 64 සමානයි 2. මේක ලඝු 8 පාදයට 343 සමානයි 3. මේ තුන තේරුණානේ? මේ තුන තේරුම් නැති අය ඉන්නවනම් මේ chat එකේ message එක දාන්න ඔය මම තාටියක් කරන් කියලා දෙන්න නැත්නම් මේ ඊළඟ කැලේට යනවා. ඊළඟට ලඝු ගණන සමීකරණ සුළු කිරීමට මේ ටික හොඳටම ඕනි. හරිනේ? තේරුණානේ? ලියාගත්තද? හරිනේ? කවුරුහරි මේ ලියාගත්තා නම් ඔව් කියලා දාන්න මේ. කවුරුත් උලන්නේ මම ඊළඟ කැලේට යන්නම් කියන. ලඝු ගණක මේ සමීකරණ සුළු කිරීම තියෙන්නේ. මේකම තමයි ඉතින් ඇත්තටම තියෙන්නේ මෙන්න මේ පොඩි කොටසම තමයි තියෙන්නේ. මේකේ තියෙන ලඝු ගණක සමීකරණ ලඝු ගණක සමීකරණ ඊළඟ කැලේ ලඝු ගණක සමීකරණ එකේ මේ වෙනතම අපි අරගේ තියෙන උදාහරණය උතන 0.1 ලඝු 10 100 සමානයි x නේ. ලඝු
10 පාදයට 100 සමානයි x මේ 10 කියන පාදේ කියලා දන්නවා මේකම අපිට ලියන්න පුළුවන් නේද මේකම අර කලින් විදිහට මම කිව්වේ මේ කියන්නේ 10 x සමානයි 100යි කියලා ලියන්න පුළුවන් නේ. ඒ කියන්නේ මෙහෙම එකක් තිබ්බොත් දැන් මම කලින් කිව්වා ලඝු දෙකේ පාදයට 8 සමානයි 3 කියලා පිළිගුවේ මම කලින් ගත්ත උදාහරණේ ලඝු දෙකේ පාදයට 8 සමානයි 3 කියලා අපි ගත්තානේ ඒකම කියන්නේ අනිත් පැත්තට ලියන්න පුළුවන් නේ දෙකේ 3 සමානයි 8යි කියලා මේ කියන්නේ ලඝු දෙකේ පාදයට 8 සමානයි 3 කියන එක ලියන්න දෙකේ තුන්වෙනි බලය සමාන 8යි කියන එකට මේ ලඝු දෙකේ පාදයට 8 සමානයි 3 කියලා තියෙන්නේ. එතකොට දැන් මෙතන මේ ලඝු 10 පාදයට 100 සමාන x කියන එක ලියන්න 10x සමාන 100යි කියලා ලියන්න පුළුවන්. එතකොට මෙහෙම තමයි කියන්නේ. එතකොට දැන් අපිට හොයන්න ඕනේ x නේ. එතකොට x හොයන්න පුළුවන්. x හොයන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන 10 දෙවෙනි බලයෙන් 100 කියන්නේ දැන් 10 තිබුණා x සමානයි 3. 10 තිබුණා x සමානයි 4. එතකොට 10 දෙවෙනි බලයෙන් 100 කියන්නේ. එතකොට මේ x සමානයි 2. මේක ලියා ගන්නකො. තේරුම් ගන්න ලියා ගන්න. මෙන්න මේකත් කොහොමද පැත්තකින් දාන්නකො මම කොටු කරලා තියෙන ටික. ඒක අර මම කලින් දැම්මා. කලින් දැම්ම එක තමයි ඒක පොට්ට පැත්තකින් දාගන්න මේ. හරි. ඔක ලියාගත්තට පස්සේ මම දෙවෙනි උදාහරණය හදලා බලන්න. හරි නේද? හරියි. ඔය රිජෙක්ට් කරලා මේ මම නැත්තම් මයික් එක ඔන් කරලා කියනවා හරිද? හරියි ලියලා ඉවරයි. එහෙනම් මම ඊළඟ දෙවෙනි උදාහරණයට ගන්නම්. ලඝු x පාදයට 829 සමානයි 3 නේ. ලඝු x පාදයට 729 සමානයි 3 නේ. එතකොට මුලින්ම මම කිව්වේ මේක මේ ලඝු ගණක සමීකරණයේ මුලින්ම විසඳන්නේ මේක මේ දර්ශකාකාරයට ලියා ගන්නවා කියලා. දර්ශකාකාරයට ලියා ගත්තොත් කලින් විදිහම තමයි x ගේ තුන්වෙනි බලය සමානයි 729 දැන් මෙතන x නේ හොයන්න ඕනේ. ඒ කියන්නේ මේ යම් කිසි සංඛ්‍යාවක් x වැඩි කිරීම ඒ කියන්නේ x කියන සංඛ්‍යාවක වේදම x කියන සංඛ්‍යාව 3 ගුණයක් වැඩි කරන්න ඕනේ. ඒ x කියන සංඛ්‍යාව 3 වාරයක් x ගෙන් වැඩි කරනවා. x වැඩි කිරීම 829 කියලා මෙතන කියන්නේ. එතකොට දැන් මෙතෙන්ට බලන්න ඕනේ මේ x ට ගැලපෙන සංඛ්‍යාව මොකක්ද කියලා අපි නෝමල් එක බැලුවොත් x ට 5 දැම්මොත් 5 වරක් 5 25යි 25 වරක් 5 125. එතකොට මෙතන x ට 5 දැම්මොත් x ගණය වෙන්නේ 125. එතකොට x අපිට කියන්න පුළුවන් x කියන සංඛ්‍යාව මේ 5ට වඩා වැඩි එකක්. අපි මෙතන 10 දාලා බලමුකෝ. 10 වැඩි කිරීම 10 100යි 100 වැඩි කිරීම 1000. එතකොට 10 ගණය වෙනකොට 1000ක් වෙනවා. 5 ගණය වෙනකොට 125. එතකොට අපිට කියන්න පුළුවන් මේ x කියන සංඛ්‍යාව 5යි 10 අතර සංඛ්‍යාවක් කියලා කියන්න පුළුවන්. දැන් අපි 6 දාලා බලමු. 6 වරක් 6 36 36 6 216. දැන් 7 දාලා බලමු. 7 වරක් 49 49 7ක් කීයද? 49 7ක් කියන එකත් මේ වැරදි කියලා තේරෙන්න ඕනි. ඇයි මේ 49 7ක් කියන්නේ 9 වරකට 63යි. එතකොට මෙතන තුන්වෙනි ඉලක්කම වෙන්නේ මේ 3ක් වගේ. එතකොට මේ ඒකත් නෙමෙයි 8 වරක් 8 ගත්තොත් 8 වරක් 64යි. 8 67 කියන්නේ 8 තුනෙන් වලගොත් ඒ ආය 64ත් 8ෙන් වැඩි කරනවා. එතකොට ඒක වැරදි කියලා තේරෙන්න ඕනේ. 64 දෙවිලක් තියෙන්නේ එක ස්ථානයේ 4 8ෙන් වැඩි කරලා 32යි. එතකොට මේ එක ස්ථානයේ මේ සංඛ්‍යාව තියෙන්න ඕනේ ඉලක්කම කී වෙන්නේ මේ 2. එතකොට 8ක් නෙමෙයි. ඒ කියන්නේ 8යි 10යි අතර නම් අනිවාර්යෙන් x වෙන්නේ 9යි.
එතකොට x සමානයි 9 වෙන්න ඕනි. මේ ඒක එතකොට එනවනේ. බලන්නකොද 9 වරක් 9 වැඩි කිරීම 9 81යි 81 වැඩි කිරීම 9 කියන්නේ. ඒ කියන්නේ එක ස්ථාන 81 එක ස්ථාන දෙන 1. එතකොට 1 වැඩි කිරීම 9 9. එතකොට මෙතන තියෙනවා මේ 9. ආයේ 8 වැඩි කිරීම 9 72. 72 මෙතනින් තියෙනකොට මේ x ගානේ සමානයි 829 කියන එකට x සමානයි 9 කියලා එනවා. තේරුණාද? ඊළඟ නිදසුන තියෙන්නේ නිදසුන 2 කියලා තියෙන එක නිදසුන 3 වෙන්න ඕනි. ලඝු 4 x සමානයි 4 නම් x ගේ අගය හොයන්නනේ. ලඝු 4x සමානයි 4 ලඝු x සමානයි 4. ලඝු x සමානයි 4 නම් x ගේ අගය හොයන්න. එතකොට මෙතන මේක ලියන්න පුළුවන් දර්ශක විදිහට ලියුවොත් ලියන්න පුළුවන් 4 සමාන x කියලා. එතකොට x කියන එක ගන්න පුළුවන් 4 වැඩි කිරීම 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 4. මෙන්න මේ පේලිකින් අත්‍යවශ්‍ය නැහැ මම අර තීරුම් ගැනීමේ පාස්තුට ලිව්වේ 4 වරක් අතර 64යි 64 වරක් 4 වරක් අතර 16යි 16 වරක් අතර 64යි 64 6 4 256 නේ. එතකොට x සමානයි 256ක් වෙනවා. මේ දෙක ලියා ගන්නකො මේ ඊළඟට ඔයගොල්ලෝගේ අභ්‍යාසයේ ගණන් ටික හදන්න. මේ ටික ලියාගත්ත කවුරු හරි ඉන්නවනම් ඒ ගණන් ටික හදන්න නැත්නම් මම ඒ ගණන් ටික දැන් බෝඩ් එකේ දානවා මේ ටික මකලා විනාඩි 1 විතර. කලින් එක පොඩි අභ්‍යාසයක් මගේ ඇවිල්ලා තියෙනවා ඒක කරන්න මේක කළාට පස්සේ ඒක පොඩි එක අභ්‍යාසයක් ඔයගොල්ලෝ මගේ ඇවිල්ලා තියෙන එක නේද ලඝු ගාන ප්‍රකාශක දර්ශක ආකාරයෙන් ලියා දක්වන්න කියන එක මම කරන්නේ මේක ලියා ගන්නවා හරිද මේ හරි නේද ලියාගත්ත කියලා හිතනවා මේ ඔයගොල්ලෝ මේ අර ටියුට් එකේ දීලා තියෙන ගණන් ටික හදන්නකො මම ඒටි බෝඩ් එකේ දාලා මම ගණන් දෙකෙන් මම ඔයාලට පොඩි වෙලාවක් දෙන්නම් ඒ වෙලාවෙන් පස්සේ මම හදන්නේ ටියුට් එක මොකාම තියෙනවනේ ඔයාලට මම පොඩි වෙලාවක් දෙන්න ඒ වෙලාවෙන් පස්සේ හදන්න හරිද ගණන් 9ක් තියෙනවා මම පළවෙනි ආකාරයෙන් තියෙන ගණන් 3ක් තියෙනවා මම ඒ ගණන් තුන මුලින් හදන්නම් ලඝු 3 පාදයට 233 සමානයි මේ ලඝු මේ හැදුව කට්ටිය මේ ඊළඟ ගණන් ටික හදන්න තේරිච්ච නැති කට්ටිය හරි ඉන්නවනම් බලන්න මම මේ ගැන කියලා දුන්න මේ තේරිච්ච නැති ළමයි ටික බලාගන්නකො අදපුවයි මේ ඉස්සරහට හදන් යන්නේ ලඝු 3 පාදයට 243 සමානයි x මේක මේ දර්ශකාකාරයෙන් ලියා ගන්න පුළුවන් 3x සමානයි 243 කියලා 3x
සමානයි 243 එතකොට x කියන 3 පළවෙනි බලය නෙමෙයි 3 පළවෙනි බලය 1 3 වෙනි බලය 9 3 තුන්වෙනි බලය 27 3 හතරවෙනි බලය 81යි 3 පස්වෙනි බලයනේ 243 වෙන්නේ එතකොට x සමානයි 5යි හරි ඊළඟට දෙවෙනි ගාන ලඝු 7 2401 සමානයි x ලඝු 7 2401 සමානයි x එතකොට මේක දර්ශක ආකාරයෙන් ලියනවා 7 x සමානයි 2401 කියලා. එතකොට x එක දැම්මොත් 7යි දෙක දැම්මොත් 49 3 දැම්මොත් 3 දැම්මොත් කීයද 49 7ක් 50 7ක් 350යි එතකොට 49 7ක් 343යි නේ. එතකොට 343 7ක් කීයද 300 7ක් කීයද 2100යි 43 7ක් 40 40 7ක් 280යි 3 7ක් 21යි 2100යි 2100යි 280යි 2380යි 21යි 2401යි නේ. එතකොට x එන්නේ කීයද x එන්නේ 4යි නේ 4ක් එක 7යි 2 49 3 343යි 4 වෙනි එක තමයි 2401 ඒක ඇත්තටම තේරුම් ගන්න තේරෙනවානේ දැන් 7 7 වැඩි කිරීම 4 පාරක් වැඩි කරොත් තමයි මේ 2407 හැදෙන්නේ කියලා තමයි එකෙන් මේ කියන්නේ ඊළඟට මේ තුන්වෙනි ගාන අපි බලමු මේ පළවෙනි ගාන දෙවෙනි ගාන පළවෙනි එක දෙවෙනි එක මෙතන තුන්වෙනි එක තුන්වෙනි එක තියෙන්නේ ලඝු 6 216 සමානයි x ලඝු 6 216 සමානයි x එතකොට මේක ලියන්න පුළුවන් 6x සමානයි 216යි එතකොට මේක ලීසි 6 වරක් එක 6 අවර 6 දෙවෙනි බල 36යි තුන්වෙනි බලේ තමයි 216 x සමානයි 3යි හරි නේද මම හිතනවා මේ ගණන් තුන ඔයගොල්ලන්ගේ හරියට කියලා අපි ඊළඟ ගණන් ටිකට තව විනාඩියෙන් යමු මේ මොකද අඩුපාඩුවක් තියෙනවා නම් මේ ටික දාගන්න හරි මම එන ඊළඟ ගණන් ටික ගන්නම් හරි නේද මම මේක මකලා මේ ඊළඟ ගණන් ටික ගන්නම් එතනින් මේක මකන්නම් මේකේ තියෙන්නේ මේ ඊළඟ මේ යාර දෙවෙනි ගණන් වර්ගේ පළවෙනි එක ලඝු x ගේ 100 සමානයි 2 ලඝු x ගේ 100 සමානයි 2 එතකොට මේක ලියන්න පුළුවන් දර්ශක ආකාරයෙන් ලියුවොත් x ගේ 2 සමානයි 100 කියලා ලියන්න පුළුවන් එතකොට x කියන එක දෙන්නේ 10 වර්ගෙන් 100 කියන්නේ ඒක තේරුම් ගන්න පුළුවන් x සමානයි 10යි ඊළඟ එක ලඝු x ගේ 1296 සමානයි ලඝු x ගේ 1296 සමානයි 4 මේක මේ දර්ශකයකට x ගේ 4 සමානයි 1296 මේක අපි ගත්තොත් දැන් x කියන අපි 5 කියලා වගේ හිතුවොත් 5 4ෙන් 5 වැඩි කිරීම 5 නිකන් නෝමල් මම හිතන්නේ මම මේ හිතන විදිය කියන්නේ 5 කියලා ගන්න කියමුකෝ 5 වැඩි කිරීම 5 වැඩි කිරීම 5 වැඩි කිරීම 5 5 වැඩි කිරීම 5 වැඩි කිරීම 5 වැඩි කිරීම 5 කියන 5 වල 5 25 25 මේ 625 එතකොට x කියන එක අපිට තේරුම් ගන්න ඕනි 625 කියන්නේ 5ට වඩා විශාල සංඛ්‍යාවක් කියන 5ට වඩා විශාල සංඛ්‍යාවක් අපි දැන් 6 නිකම්ම 5 නෙමෙයි 5ට වඩා විශාල සංඛ්‍යාවක් කියලා දන්නවද එතකොට අපි 6 කියලා අදිශ කරමු 6 වැඩි කිරීම 6 වැඩි කිරීම 6 වැඩි කිරීම 6 6 වරක් 36 36 6ක් කීයද 216යි 216 6ක් එතකොට එතකොට 1296 එතකොට x සමානයි 6
සමානයි 6. ඊළඟට දැන් තුන්වෙනි එක බැලුවොත් ලඝු x ගේ 16 සමානයි 4. ලඝු x ගේ 16 සමානයි 4. මේක දර්ශක විදියට ලියන්න පුළුවන් x ගේ 4 සමානයි 16 කියලා. මේක ඉතින් බලන් දෙයක් නැහැ නේ x සමානයි 2. හරිනේ. මේ ටික ලියා ගමු මම ඊළඟට මේ තුන්වෙනි එකට යන විනාඩියක් දෙන්න මේ ටික ලියා ගන්න. කෝඩ් එක පැහැදිලි නැත්නම් මම මැසේජ් එකක් දාන්න. කෝඩ් එක පැහැදිලි නැත්නම් අපිට ලොකුට ලියන්න ඕනේ නම් ඒ වගේ මොකක් හරි එකක් තියෙනවනේ. එහෙම නැහැ. sorry. අපි ඊළඟ තුන්වෙනි කෑල්ල බලමු. ඒකේ තියෙන්නේ ලඝු 10x සමානයි 3. මේක දර්ශක විදියට ලියාගත්තොත් 10 3 සමානයි x. x කියන්නේ කොහොමද 10 1 1යි 10 2 100යි 10 3 10යි x සමානයි 10. ඊළඟ දෙවෙනි කෑල්ල ගත්තොත් ලඝු 5 x සමානයි 4. ලඝු 5 x සමානයි 4. එතකොට මේ x මේක ආය දර්ශක විදියට ලියාගත්තොත් 5 4 සමානයි x. 4 5 20 25 5 x කියන්නේ 625. ඊළඟට තුන්වෙනි එක මේ ලඝු 7x සමානයි 2. ලඝු x සමානයි 2. එතකොට මේක ලියන්න පුළුවන් දර්ශක ආකාරයෙන් ලියුවොත් 7 2 සමානයි x x සමානයි 49. හරි නේද? මේක ලියා ගන්නු. ඊළඟ ලඝු ගණක නීති තියෙන්නේ අපි ඒකට කලින් අර මට අභ්‍යාස එකේ මේ අර දෙවෙනි කොටස මගේ අරමුණ මම ඒක කරලා ඉන්නවා. ඒක දැන් පුළුවන් ඇති ඔයගොල්ලන්ට. මම ඒක වලින් අරනවා සෙටින්ග්ස්. ඒක මම මෙතන ලියන්නම්කෝ. අර අපි දැන් ගන්න අර පළවෙනි අභ්‍යාසයේ දෙවෙනි කොටස. ලඝු 5 125 සමානයි 3 කියන එක තුනානේ. අර ඒක දර්ශක ආකාරයෙන් ලියන්න කියන්නේ. ඔයගොල්ලෝ ලියලා ඇති සමහර විට. මාත් ඒක ගන්න ඕනේ. ලඝු 5 125 සමානයි 3 කියලා තියෙන පළවෙනි එක. අර අපි කලින් කරපේව තමයි ලඝු 5 125 සමානයි 3 මේක ලියන්න පුළුවන්නේ 5 3 සමානයි 125 කියලා. මේක සමාන මේක ලියන්න පුළුවන් 5 3 සමානයි 125. ආයෙත් තියෙනවා ලඝු 3 9 සමානයි 2. මේක ලියන්න පුළුවන් 3 2 සමානයි 9 කියලා. ඊළඟට තියෙනවා ලඝු 10 10 සමානයි 4. මේක ලියන්න පුළුවන් 10 4 සමානයි ආයි ලඝු 2 128 සමානයි 7. මේක ලියන්න පුළුවන් 2 7 සමානයි 128. මේක ලියා ගන්න ඕගොල්ලෝ. මේක පොඩි දේවල් අර මම කලින් මගේ වෙච්ච එකක් ඉන්න කලින්. ඊළඟට අපි යන ලඝු ගණක නීති වලට
ලඝු ගණක නීති මේ ඊළඟට උගන්වන්න කෑල්ල තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ ඔයගොල්ලන්ට ඉස්සරහට වැදගත් වෙයි. හරිනේ. මම මේක මකනවා එහෙනම් මේ ඊළඟට ලඝු ගණක නීති මේ උමනාවෙන් බලන්න මේ කිය. ඕනි වෙන කෑල්ලක් ඒ ඕල් වලට කොහොමත් ඕනි වෙනවා. ඒක ඉස්සරහටත් ඕනි වෙයි. මේ ඒක ඊළඟට තියෙන දැන් ලඝු ගණක නීති. ලඝු ගණක නීති. පළවෙනි එක මොකද? එකතු කිරීම. එකතු කිරීම. ඒකේ පළවෙනි නීතිය තමයි එකතු කිරීම. හොඳේ. දැන් ලඝු ගණක එකතු කිරීම කරනකොට දැන් මෙහෙම කපනවා. ලඝු a පාදයට b තියෙනවා ධන ලඝු a පාදයට c තියෙනවා. මේක මට ලියන්න පුළුවන් ලඝු a පාදයට bc කියලා. ඒ bc කියන්නේ b එකයි c එකයි වැඩි වෙන එක. b වැඩි කිරීම c කියලා. එතකොට දැන් මේ එකතු කිරීම මෙන්න මෙහෙම ලියන්න. මේක ගොඩක් වැදගත් සූත්‍රයක්. කොටුවක් දාගන්න මේක ඇත්තටම ගොඩක් වැදගත් සූත්‍රයක්. මේ එතකොට දැන් එකතු කරන්න නම් මෙතන ඕනේ අවශ්‍යතාව ටිකක් තියෙනවා. දැන් මෙතන ලඝු a පාදයට b කියන්නේ. මෙතන තියෙන පාදෙනේ. මෙතනක් තියෙන ලඝු a පාදේ, මෙතනක් තියෙන ලඝු a පාදේ, මෙතනක් තියෙන ලඝු a පාදේ. හොඳේ. හොඳට බලා ගන්න මේ මෙතන තියෙන පාදෙමයි මෙතන තියෙන පාදෙමයි මෙතන තියෙන. පාදේ වෙනස් වෙලා නැහැ. දැන් මෙහෙම තිබ්බොත් ලඝු a පාදයට b ධන ලඝු b පාදයට c කියලා තිබ්බොත් ලඝු මෙතන මෙහෙම මොකක්වත් ලියන්න බෑ. BC මෙහෙම මෙතන මොකක් හරි පාදයක් දාලා මෙහෙම ලියන්න බෑ. කියන්නේ මෙතන අනිවාර්යයෙන්ම මෙන්න මේ සූත්‍ර දානවා නම් මෙතන මේ කියන්නේ ඒ එකතු කරන දෙකේ තියෙන පාද දෙක මේ අනිවාර්යයෙන් මෙතන සමාන වෙනවා. මේකත් මේකත් මෙතනත් මේ පාදේ අනිවාර්යයෙන් සමාන වෙන්න ඕනේ. හොඳේ. ඒක හොඳට මතක තියාගන්න. මෙතන AB මේ කියන්නේ මෙතන ලඝුවේ මෙතන B තියෙනවනම් මේ දෙක ගුණ කරන්න බෑ. මේක ගුණ කරන්න බෑ. ඒ කියන්නේ ගුණ කරන්න ඕන නම් මෙයා තියෙන ඕනි පාදෙමයි මෙයා තියෙනවා. ඒ පාදෙමයි මෙයා තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. තව එකක් තියෙනවා දාන්න. ගොඩක් කලාවට ඔයගොල්ලෝ වරද්දන එකක් තියෙනවා. මෙන්න මෙහෙම එකක් ආවොත් තව අර මේ ගොඩක් වරද්දන එකක් මම කියන්නේ ලඝු A පාදයට මෙහෙම තිබ්බොත් ලඝු A පාදයට B ධන C. මෙහෙම තිබ්බොත් මේක ලියන්නත් බෑ ලඝු A පාදයට B C කියලා. මේ B ධන C මේ කියන්නේ B ධන C කියන්නේ මේ ලඝු A පාදයට B ධන ලඝු A පාදයට C කියන්නේ. ලඝු A පාදයට B ධන C කියලා තිබ්බොත් ලඝු එහෙම ලියන්න බෑ. මේක අර සාමාන්‍ය ගොඩක් කරන වැරද්දක්. මෙහෙම ලියන්න බෑ. මේ ආකාරයට තිබ්බොත් විතරයි මෙහෙම ලියන්න පුළුවන්. මේක හොඳට තේරුම් අරන් ලියා ගන්නකො. මේක ගොඩක්ම මේ වැදගත් සූත්‍රය මේ රටපෑන කොටුවකුත් දැන් මේකයි මේ ගොඩක් වැදගත් සූත්‍රයක්. උදාහරණ දෙකකුත් යටින් කරමු. ලඝු දෙකේ පාදයට 4 ධන ලඝු දෙකේ පාදයට 5. සමාන මේ පාද වෙනස් වෙලා නැහැ. එතකොට මේ පාදෙමයි ලඝු දෙකේ පාදයට 4යි 5යි වැඩි වෙනකොට 20යි. තේරෙනවනේ? මේක කොටු කරලා මේ උදාහරණ දෙකක් මම දෙන්නම්. ඒ උදාහරණ දෙක ඔයගොල්ලෝ ලියා ගන්න. ලඝු 10 පාදයට 5 ධන ලඝු 10 පාදයට 3. සමාන මේ පාද වෙනස් වෙලා නැහැ. ලඝු 10 පාදයට 15. හරිනේ? මෙන්න
මේ උදාහරණයක් ලියා ගන්නකො. ඊළඟට මේ තව සූත්‍ර ටික තියෙනවා. ඒ සූත්‍ර මේ කියුට් එකේ දාලා නැහැ. මේ දෙක ලියා ගන්නකො. හරිනේ මේ දෙක ලියාගත්තා. හරිනේ මේ දෙක ලියාගත්තා. තව සූත්‍රම් දෙකක් මම කියන්නම්. මේ ඒක ටියුට් එකේ නෑ. ඒක මේ ගොඩක් ඔයගොල්ලෝ මේ මතක තියාගන්නකො. මේක මම මකනවා. මේ මේක ටියුට් එකේ නෑ. මම ඔයගොල්ලන්ට මේක කියන්නම්. මේ දැන් මෙහෙම ගත්තොත් සුදු කිරීම නෙමෙයි. මේක ලියා ගන්න ඕනේ. මේකත් ගොඩක් වැදගත් වෙන එකක්. ලඝු a පාදෙට a සමානයි 1යි. ඒ කියන්නේ මේක ඇත්තටම මේ සාමාන්‍ය සූත්‍රයක් කියලා ඔයගොල්ලන්ට හදලා ගන්නත් පුළුවන්. ඉතින් මේ ඒ කියන්නේ මේක දර්ශකයක් විදිහට ලිව්වොත් a වල 1 සමානයි a නේ. ඒ කියන්නේ මේක කලින් ලිව්ව a වල 1 සමානයි a. ඒ වගේ දේවල් ලඝු a වල a සමානයි 1යි. මේකත් මතක තියාගන්න. මේ සමහරවිට ගණන් වලට ඕනි වෙනවා ලඝු a වල a සමානයි 1යි කියන එක. මේක ටියුට් එකේ නැහැ. ඔයගොල්ලෝ ලියා ගන්න. තවත් එකක් තියෙනවා මේ ඒ කියන්නේ මේ ලඝු මේ කියන්නේ මෙතන උදාහරණයක් විදිහට ගත්තොත් මේකට උදාහරණයක් විදිහට ගත්තොත් ලඝු පහේ පාදෙට 5 කීයද කියලා අහුවොත් ඒක 1යි. හයේ පාදෙට 6 කීයද කියලා අහුවොත් ඒක 1යි. තුනේ පාදෙට 3 කීයද කියලා අහුවොත් ඒකත් 1යි. ඒ කියන්නේ ඒක තමයි ඒ පාදෙට කියලා මම අදහස් කරන්නේ. තව එකක් තියෙනවා මේ ලඝු මේ ඕනෑම පාදයක ඒ කියන්නේ ඕනෑම පාදයේ මේ පළවෙනි සමානයි බිඳුව. මේක සාමාන්‍යයෙන් ඕනේ වෙනවා. මේ ඕනෑම පාදයක මේකට අපි නෝමල් එකට ගත්තොත් තේරුම් ගන්න පුළුවන්. මේක අපි දර්ශකාකාරයෙන් ලිව්වොත් ඒගේ බිඳුව සමාන 1යි කියන්නේ ඒගේ බිඳුව සමාන 1යි කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ ඕනෑම සංඛ්‍යාවක බිඳුව වෙනි බල 1යි කියලා. ඕනෑම සංඛ්‍යාවක බිඳුව වෙනි බල 1යි කියලා දන්නවා. එතකොට මේ ඒ වල බිඳුව වෙනි බලය කියන්නේ මෙතන ලඝුත් එක්ක මෙතන 1 තියෙනවා නම් ඒක බිඳුවක් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ලඝු පහේ පාදයට 1 සමානයි බිඳුවයි. ලඝු තුනේ පාදයට 1 සමානයි බිඳුව. මේ දෙක ලියා ගන්නකො. මේක අර මේ ටියුට් එකේ නෑ. මම ඔයගොල්ලන්ට අමතර දැනුමට වගේ දුන්නේ අච්චුපොතේ තියෙනවා මම මතක විදිහට.
ඊළඟට අපි අභ්‍යාසයේ 3 කරන්නේ මේ ටික ලියාගත්ත කවුරු හරි ඉන්නවනම් අභ්‍යාසයේ 3 හදාගෙන යන්න මම ඊට පස්සේ මොන පොඩි වෙලාවක් දීලා මම මේ ටික හදාගෙන යන්නම්. හරි නේද? මම දැන් අභ්‍යාසය 3 කරන්නේ ඕන මේ කරගෙන යන්න මේ මම තාම ටික වෙලාවක් දීලා කරන්න. ඔය ගණන් ටික මම දාන්නම් පොඩ්ඩක්. ඔයගොල්ලෝ ටිකේ තියෙනවනේ. ලඝු 5 25 නන ලඝු 5 15. දෙවෙනි ගාන ලඝු 3 6 දාන ලඝු 3 8 මේ කරපු ඒවම තමයි. තුන්වෙනි එක ලඝු 4 5 දාන ලඝු 4 මේ පස්වෙනි එකේ මේ පොඩ්ඩක් වැරදිලා තියෙනවා මේ පහ චුට්ටක් තියෙනවා පහේ පොඩි පස්වෙනි ගාන පොඩ්ඩක් තියෙනවා ඒක අර මේ තව සිද්ධාන්ත කියලා දෙන්න තියෙනවා මේ තියරි කැලලක් කියලා දෙන්න තියෙනවා ඒකත් එක්කම කියන්න මේ මුල් හතර බලන්නකො හතර හදලා ඇතිද පළවෙනි බලන්න ලඝු 5 25 තියෙනවා මේ මෙතන තියෙනවා ලඝු 5 15 එතකොට ඒක මේ සුරු කරගෙන ලඝු 5 25 වරක් 15 කීයද 25 වරක් 15 25 වරක් 10 ජීවන 375 නේ ලඝු 5 375යි මේ කාලවල තේරිච්ච නැති එක්කෙනෙක් ඉන්නවනම් මේ වල මේ මයික් එක ඔන් කරගෙන නැත්නම් chat box එකේ දාන්න මම ඊට කියන්න ලඝු 3 මේ වේග වැඩි නම් වේග වැඩි කියන්නේ හෙමින් නම් හෙමින් වැඩි කියන්නේ නැත්තම් මට තේරුම් ගන්න බෑනේ ඔයගොල්ලෝ කළාද කියලා ලඝු 3 6 දාන ලඝු 3 8 නම් මේක කරනකොට ලඝු 3 6 වරක් කඩේක 48යි ලඝු 3 48යි මෙතන තියෙනවා ලඝු 4 5 දාන ලඝු 4 7 එතකොට තියෙනවා ලඝු ලියපු අය හරි දාගන්නකො 35 ඔයිටද ඔක්කොම කරලා ඇති කට්ටිය මෙන්න මේක බලා ගන්නකො මේකේ තුනක් වැඩි වෙන්න තියෙනවා තුනක් මෙතන මේ ಗುಣ වෙන්න තියෙනවා ඒවල තුනක් ಗುಣ වෙන්න තියෙනවනේ තුනක් ಗುಣ වෙද්දි අර නීතියම තමයි මෙතන පාදේ සමාන වෙන්නත් ඕනි පාදේ සමාන වෙන්න ඕනි ඒ තුන තියෙනවා නම් මෙතන 6 2 4 තියෙනවා නම් ඒ තුන වැඩි වෙන්න ඕනේ තවර කලින් කිව්ව උදාහරණයක් එක්ක මම ලඝු 6 6 කියන්නේ ලඝු 6 6 කියන්නේ 1යි කියලා ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕනි 6
6 වෙනි පාදේ 6 කියන්නේ 1යි කියන එක මතක් වෙන්න ඕනි. මතක් වුණා නම් හොඳයි. මේ ඊළඟට ගත්තොත් දැන් ලඝු 6ට 6 වරක් 2 12යි 12 වරක් 4 48යි නේ. මොකක් හරි ඉලක්කම හරි සුළු කිරීමක් වගේ වැරද්දක් මගේ තියෙනවා නම් කියන්න ඕනේ. නැත්නම් මේක ලියා ගන්නවා මම. තව පොඩි එකක් තියෙනවා නම් අමතක වුණා කියන්න. මම කියන්නේ. ඊ ගාන අතර චුට්ටක් වැරදි. පස්වෙනි ගණන් හදන්න එපා. මේ ගණන් හතර හදන්නකෝ. හරි නේද? මේ ටික ලියාගත්ත කියලා ඇති කියලා හිතනවා මේ නීති කියන තැන මේ එකක් මග අරනවා මම එකතු කිරි නීති කියන පොඩි කැලලා මග අරන එතෙන්ට ඉඳ තියෙනවනේ ලියා ගන්න මේ ලඝු ගණක නීති මේ ගණන් හතර හදන්න කලින් නැත්තම් ඉඳ තියෙනවා නම් එතන ඉඳලා රෝල් දෙකක් තුනක් වගේ ඉඩක් තියෙනවනේ එතන ලියන්න නැත්තම් මෙතන ලියුවොත් අවුලක් නැහැ ඒ කියන්නේ මෙහෙම තිබ්බා කියන්නකො ලඝු ඒ පාදයට ලඝු ඒ පාදෙට b ගේ තුන්වෙනි බලය තිබ්බගේ b ගේ c වෙනි බලය කියලා උනන්නේ b ගේ c වෙනි බලය තිබ්බ කියලා හිතන්නකෝ එතකොට b ගේ c වෙනි බලය හොඳේ හොඳට තේරුම් ගන්න මේ b ගේ c වෙනි බලය දෙකේ තුන්වෙනි බලය වගේ කතා කරන්නේ දෙකේ තුන්වෙනි බලය කියන 8යි එතකොට ඒක මට ලියන්න පුළුවන් මෙන්න මේ c කියන කෑල්ල මෙන්න මෙතෙන්ට ඉස්සරහට ගේන්න පුළුවන්. හොඳේ. ඒක ඉස්සරහට ගෙනාවොත් මේක ලියන්න පුළුවන් C ලඝු A පාදයට B. මෙන්න මේම ලියන්න පුළුවන්. ඒ වගේ තමයි දැන් මේවා දැක්කොත් ඒක අනිත් පැත්තම ගන්න පුළුවන් C ලඝු A B පාදයට ගත්තොත් ලඝු A පාදයට B ගේ C වෙනි බලය කියලා ලියන්න පුළුවන්. ඒකට මම උදාහරණ දෙක තුනක් දෙන්නම්කෝ. මේ එකක් දැක්කොත් ලඝු දෙකේ පාදයට 3 2. ඒ 3 2 කියන්නේ ඇත්තටම මේක ලඝු දෙකේ පාදයට 9 කියලා තමයි ලියන්න පුළුවන්. ලඝු දෙකේ පාදයට 9යි. මේ 3 2 කියන්නේ 9යිනේ. ලඝු දෙකේ පාදයට 9 තිබුත් 9 කියන්නේ 3 2 කියලා ලියන්න පුළුවන්. ඒකෝට මේක ලියන්න පුළුවන් දෙවාරයක් ලඝු දෙකේ පාදයට 3. දෙවාරයක් ලඝු දෙකේ පාදෙට 3 හරිනේ ඒ වගේ තමයි කියන්නේ මෙහෙම කම්පා ගන්නකො ලඝු 3 පාදෙට ලඝු 3 පාදේ 125 වගේ ගන්නකො ලඝු 3 පාදෙට 125 මේක හිතන්න ඕනේ. හොඳේ එතකොට මේක තිබ්බොත් මම කියනවා 125 කියන්නේ අපි දන්නවනේ 125 කියන්නේ 5 වැඩි කිලින් 5 වැඩි කිලින් 5 කියලා දන්නවනේ. ඒ කියන්නේ 5 3 කියලා දන්නවනේ 125 කියන්නේ. එතකොට මේක ලඝු 3 පාදයට 125 කියන්නේ ලඝු 3 පාදයට 5 3 කියන එකනේ. එතකොට මේක ලියන්න පුළුවන් 3 වාරයක් ලඝු 3 පාදයට 5ක් කියලා ලියන්න පුළුවන්. ඒක මෙහෙම ලියන්න පුළුවන්. හොඳයි කියන්නේ. ඔයාලට මෙහෙම එකක් දැක්කත් තේරෙන්නේ. 3 වාරයක් ලඝු 3 පාදයට 5ක් කියලා ගමොත් ලඝු 3 පාදයට 100 ලඝු 3 පාදයට 5 3 කියලා එතකොට. ලඝු මේක මෙහෙම එකක් දැක්කොත් මේක රිවර්ස් කරගෙන ලියන්න පුළුවන් වෙන්න ඕනේ. මේ තුන ලියා ගන්නකො. තා එක ගානක් මම දෙන්නම් ඒකත් එක්ක යන්න වෙන්නේ. මේ පස්වෙනි ගාන හදන්න එපා ඒක වැරදි. මේ ගාන තුන ලියා ගන්න මේකත් පැත්තකින් දාන්න කියලා තියෙනවා. 1 විභාගයෙන් 5 3 කියලා.
ආයි බලයක ලඝු ගණකයේ කියන එකයි අර මම කලින් කියන්න සූත්‍ර තුන තියෙනවා ඒ ටියුට් එකේ පළලය. ඒක අවුලන්නේ නැහැ. ඒ කියන්නේ මේ ගණන් වලට ඕනේ නෙමෙයි කලින් කළේ. හරි නේද? හරි. මම මේකට ගානක් දෙන්නම් මේ පස්වෙනි ගාන ඔයගොල්ලන්ගේ වැරදි ඒක හදන්න එපායි කියලා. මෙහෙම බලන්න. මම බලන්න දෙයක් විතර දාන්න ඒක හදන්න. 2යි ලඝු තුනේ පාදෙට 4 ධන ලඝු තුනේ පාදෙට 5 මේ ගානයි මේ ගාන ගන්න 2 ලඝු පහේ පාදෙට 2 ධන 2යි ලඝු පහේ පාදෙට 4 ධන ලඝු පහේ මෙතන 3යි ලඝු පහේ පාදෙට ඒ 2 පහ වගේ දාන්න මේක බලන්න මේක ලියන්න පුළුවන් පළවෙනි එක හරිද නැත්නම් විනාඩි හරි නේද මේක ලියනකොට ලඝු තුනේ පාදයට 4 කියනවා මේ දෙක මෙතන දෙක මේ හතරේ දෙවෙනි බලය විදිහට කියන්න පුළුවන් ලඝු මෙතන මේක ගන්න පුළුවන් මේක මම මේ ඔයාලට පැහැදිලි වෙන්න මෙහෙම ලියන්නම් මේක ගන්න පුළුවන් ලඝු තුනේ පාදයට 4 වර්ගය ධන ලඝු තුනේ පාදයට 5 මේකයි ගන්න පුළුවන් ලඝු තුනේ පාදයට 4 වර්ගය කියන්නේ 16යි ලඝු තුනේ පාදයට 5යි මේක ගන්න පුළුවන් ලඝු තුනේ පාදයට 16 වරක් 5 81 80යි නේ 80 හරි ඒ වගේ මේකත් මෙන්න මේ පේලි දෙක නයි ඉතින් මම ඔයාලට තේරෙන්නේ නැති එක ලියුවේ මේ පළවෙනි පේලියේ මොනිට දෙවෙනි පේලිය වගේ තිබ්බත් ඇති අවුලන්නේ නැහැ ලිව්වතින් අවුලන්නේ මේ ගාන ගත්තොත් මේක කියනවා ලඝු පහේ පාදෙට 2 ධන මෙතන මෙයා ගන්න 4 මේ ලඝු පහේ පාදේ ලඝු පහේ පාදෙට 4 දෙවෙනි බලය කියන්නේ 16 ධන ලඝු පහේ පාදෙට පහේ තුන්වෙනි බලය කියන්නේ 125 දැන් ඇත්තටම සමාන වෙන්නේ මේක සමානයි ලඝු පහේ පාදෙට 2 වැඩි කිරීම 16 වැඩි කිරීම 125 2 වැඩි කිරීම 16 වැඩි කිරීම 125 ඒක ලොකුයි වගේ වෙවුනට 125 වරක් දෙක 250යි 250 16ක් කියන්නේ 25 16ක් අපිට ගන්න පුළුවන් නේ 400 නේ 4000 නේ ලඝු පහේ පාදයට 4000
120 250 250 හරදායි නේ 25 හරි මේ ගණන් එක හදා ගන්න උඹ ඊළඟට අඩු කිරීම තියෙනවා අඩු කිරීමත් අර විදියම මේක එකතු කිරීම ඊළඟට අඩු කිරීම තියෙනවා මේ ගණන් එක ලියාගත්තානේ කලින් ඊළඟට අඩු කිරීමත් ඉතින් අර කලින් විදියම දාන්න ලොකු වෙනසක් නැහැ මේ දැන් අඩු කිරීම මේ කරනවා ලඝු a වල b ඍණ ලඝු a වල c කියලා තිබ්බොත් මේක සමානයි ලඝු a වල b බෙදීම c මේක තමයි නීතිය මේකත් අරක වගේ ළමයි ඉතින් ගොඩක්ම වැදගත් මේ මේක මේ ඒ කියන්නේ මේකත් මේ මෙතන a නම් මේකත් a නම් මේකත් a එක මතක තියාගන්න අර කලින් වගේම තමයි මෙතන ලඝු a පාදයට දීර්ඝ c කියලා ඉපොත් මේව ලියන්න බෑ මේව ලියන්න බෑ එකක් හොඳට මතක තියාගන්න ලඝු a පාදයට මේ දීර්ඝ c කියන්නේ මේක නෙමෙයි මේ වගේ වල ගොඩක් ඔයගොල්ලෝ වැඩි කරලා ඉස්සරහට ඒ තමයි කලින් කිව්වේ ලඝු a පාදයේ දීර්ඝ c කියන්නේ මේක නෙමෙයි කියලා මේක ලියා ගන්නව මම තව මේ උදාහරණ දෙක තුනක් බලලා හදන්න ඒ දෙකත් ලියා ගන්න ලඝු දෙකේ පාදයට 15 ඍණ ලඝු දෙකේ පාදයට 3 සමානයි ලඝු දෙකේ පාදයට 15 බෙදීම 3 15 බෙදීම 3 කියන්නේ ලඝු දෙකේ පාදයට 5 නේ දෙකේ පාදයට 5 තවත් එකක් ගත්තොත් ලඝු තුනේ පාදයට 25 ඍණ ලඝු තුනේ පාදයට 8 ඒක ලැබුණේ ලඝු තුනේ පාදයට 25 බෙදීම 8 අර විදිය තමයි ඉතින් ලේසි මේක උදාහරණයක් විදිහට ලඝු දෙකේ පාදයට 40 ඍණ ලඝු දෙකේ පාදයට 20 මේ දෙක ලියා ගන්න ඊළඟට මේ ලියාගෙන ඉවර වෙච්ච ළමයි හතරවෙනි අභ්‍යාසය කරන්න මම මේ විනාඩි දෙකකින් විතර මම ඉතින් පටන් ගන්නවා හරිනේ ඊළඟට තියෙනවා ලියාගන්න කාරණේ ලඝු පහේ පාදයට 8 ඍණ ලඝු පහේ පාදයට 7
හරි මම හදන්නම් ලඝු පහේ පාදයට අතරින් ලඝු පහේ පාදයට හතර ඒක ලියන්න පුළුවන් මේ අත බෙදීම අතර කියන්නේ ඉතින් දෙකනේ එකපාරට දාන්න පුළුවන් ඉතින් දාන්න නැත්තම් මේක ලියන්න ලඝු පහේ පාදයට දෙක ඊළඟ එක මොකද්ද ලඝු 9 පාදේ 60 ලඝු 9 පාදයට 15 පේනවනේ මේ ඒක ලියන්න පුළුවන් ලඝු 9 පාදයට 60 බෙදීම 15 ලඝු 9 පාදයට 4 හරි නේද ඊළඟට තුන්වෙනි එක තියෙන්නේ මේක ලියා ගන්නකො ලඝු 10 පාදයට 220 ඍණ මේක ලියා ගත්තානේ හරි නේද හරි ලඝු 10 පාදයට 220 කලින් මේ කියමයි මේ තුන්වෙනි ගාන හරි ඊළඟට හතරවෙනි ගාන ලඝු මේක ලියන්න පුළුවන් ලඝු හරිනේ මේ අත ලියා ගන්න ඊළඟට මේ බලක ලඝු ගණකය මේ ඉතින් තියෙනවා කළා කලින් මේ ඔයගොල්ලන්ට අර උඩ ගාන කෝණේ තියෙන ලක්ෂික කළා මම ආයෙත් උනේට මතක් කරන්නම් මේ ආදි කරපිරෝ තමයි තියෙන්නේ ඊළඟට තියෙන්නේ ඕනෑම මේ පාදයක සංඛ්‍යාව එක නම් මේ අපි ශුන්‍ය වේකම කිව්වා ආලේකර ඉස්සර කලින් තැන් වල දියුණු වෙන හින්දා කලින් කිව්වා මේ ඒක මෙතන තියෙන්නේ ආ කියනවා මේ ඊළඟ නීති දෙක හොඳට බලා ගන්න ඕනේ ඒක බලාගෙන මේක ලියාගත්ත ළමයි මේ විස්තරය කරන්න ගන්න මම තාටිකකින් මේ විස්තරය හදන්න ගන්නවා විස්තරයේ ඒ කොටේ ගණන් තුනක් දැන් මේක කරගත්තා
अंतर विनाडी 3-4කින් මේ හදන්න ගන්න. මිස්ටර් ගෑස් ඒකට බලන්න. අතරින් ඉංග්‍රීසි කරපේවා තමයි තියෙන්නේ. හරි නේද? මං එහෙනම් ඒ කොටස හදන්න ගන්නවා. ඒ කොටස මේව හොඳටම තේරිච්ච ළමයි ඉතින් මේ B කොටස කරන්න මේ. තේරිච්ච නැති කවුරුහරි බලා ගන්නවා. ලිවිසි කොටසක් නේ. ඒ ලිවිසි ගන්නට ඇතිද්දි මම හිතනවා හැමෝටම වගේ තේරෙන්නේ නැති කියලා. කවුරු හරි තේරෙන්නේ නැති ළමයි කියනවා කවන්නේ බලා ගන්නෝ. කලින් හදපු ඒවා තමයි තියෙන්නේ. ලඝු පහේ පාදෙට 10 ධන ලඝු පහේ පාදෙට 8 ලඝු පහේ පාදෙට 5 මේක දැක්කාම ඉතින් ලඝු පහේ පාදෙට 5 කියන එක එකයි කියලා මතක් වෙන්න ඕනි. මුලින් මම මේ දෙක තුරු කරලා මේක එකපාරම ලියන්න පුළුවන්. මම මේ දෙක මුලින් කරලා මේක ඊළඟට කරන්න මේ කොහොම හරි දන්න ඒ කියන්නේ සාමාන්‍ය හොඳට තේරිච්ච ළමයට කියනවා ලඝු පහේ පාදෙට 10 වැඩි කිරීම 8 බෙදීම 5. 10 වැඩි කිරීම 8 බෙදීම 5 කියන්නේ ලඝු පහේ පාදෙට 16යිනේ. එහෙම නැත්නම් ඕක සාමාන්‍ය ළමයට ලියන්න පුළුවන්. මේ පළවෙනි දෙක වැඩි කරනවා. මෙන්න මේ දෙක මුලින් වැඩි කරන්න. ලඝු පහේ පාදෙට 10 80 ඍණ ලඝු පහේ පාදෙට 5. මේක ලියන්න පුළුවන් ලඝු පහේ පාදෙට 80 බෙදීම 5 කීයද? 16. ඊළඟට දෙවෙනි එක හතරක් තියෙනවා මේ ධන ලඝු පහේ පාදෙට 8 මේක මේ හතරම ලියන්න පුළුවන් මේ ලඝු පහේ පාදෙට මේකේ හොඳට බලා ගන්න මේ එකතු කිරීමේ තියෙන ටික වැඩි වෙනවා අඩු කිරීම තියෙන එක බෙදනම කලින් කිව්වනේ 10 වැඩි කිරීම 4 වැඩි කිරීම 8 බෙදීම 16 එහෙම ලියන්න පුළුවන් වෙන්න ඕනි දැන් නම් එතකොට මෙතන මේක ලියන්න පුළුවන් 8ට 1යි 8 වරක් 2යි මේක ලියන්න පුළුවන් හරිනේ මේ දෙක ලියවලු තුන්වෙනි ගාන හදන්න මේක කරපු ළමයි මේ අභ්‍යාසයේ දෙවෙනි එකට ගන්න ලඝු 3 හා ලඝු 4 ඇස්පෙල් ලියන්න එපා. චූට්ටක් හිතන්න තියෙන ස්ථාන. ලොකු දෙයක් නෙමෙයි පොඩ්ඩක් හිතන්න තියෙනවා 12 කියන 3 වරක් 4 කියලා ලියාගන්න මේ දැනගෙන තියෙනවා. මේ 16 වරක් 3 කියන එකේම 16 වරක් 3 කියන 48යි නැත්නම් 16 කියන එක ලියන්න
16 කියන එක ලියන්න පුළුවන් වෙනෝනේ 4 වැඩි කිරීම 4 කියලා මේ ලියන්න මේ පුළුවන් වෙන්න ඕනේ. එතන තියෙන්නේ 16 කියන එක 4 වරක් 4 කියලා මතකයි නම් හරි. 12 කියන්නේ 4 වරක් 3 කියලා දන්නවනම් ඒක හරි. දෙවෙනි කොටසෙන් මම උදව්වක් කරලා 64 කියන්නේ 4 වැඩි කිරීම 4 වැඩි කිරීම 4 කියන 4 වැඩි කිරීම 3 වෙනි බලය කියලා දන්නවනම් හරි. 9 කියන්නේ 3 දෙවෙනි එක කියලා දන්නවනම් හරි. 27 කියන්නේ 3 තුන්වෙනි බලය. ඒ ටික දන්නවා නැති ඒ කාලෙත් මේව හදන්නේ. මම මේ ගාන කරලා ඒ ගාන දෙන්නම්. තුන්වෙනි එක ලඝු 10 7. ऋण लघु 10 9. මේකත් මෙහෙම ලියන්න. මෙහෙම ගත්ත එක්කෙනෙක් ඉන්නවනම් හොඳයි. මේ විදිහට ගත්ත එක්කෙනෙක් ඉන්නවනම් ඇත්තටම ඉතින් හොඳයි. ඒ කියන්නේ නෝමල් ළමෙක් නම් ලියන්නේ මේ විදිහට උත්තරේ ගත්ත ළමයි ඉන්නවනම් මේ විදිහට ලියපු කෙනෙක් ඉන්නවනම් මේ මොකක් හරි ඉන්නවනම් ඔය කියන මෙසේජ් එකක් දාන්න මේක ලියුව එක්කෙනෙක්. නැත්තම් මේ විදිහට ආදී අනිත් පැත්තට ගත්තත් උත්තරේ ඉන්නවද? නැත්තම් මම මේ විදිහට ගන්නකො. අපි පළවෙනි එක ගත්තොත් ලඝු 10 පාදේ මේ 7 බෙදීම 9නේ. 7 බෙදීම 9. දාන්න මේ දෙක එකතු කරනවා. 10 පාදෙට 8 බෙදීම 17. 10. මේක එතකොට මේක වැඩි වෙනවනේ තියෙන්නේ. 7 බෙදීම 9 වැඩි කරනවා 8 බෙදීම 14 කියන්නේ එකපාරම ගන්න පුළුවන් වෙනවා 7 වරක්යි 7 වරක් දෙක. ලඝු 10 පාඩම 4 බෙදීම 9. මේක දැක්කාම මේක දැක්කම ඕන මතක් වෙන්න ඕනි 4 කියන්නේ දෙකේ තුන්වෙනි බලය. sorry 4 කියන්නේ දෙකේ වර්ගය 9 කියන්නේ තුනේ වර්ගය කියලා. 4 කියන්නේ දෙකේ වර්ගය 9 කියන්නේ තුනේ වර්ගය. ලඝු 10 පාදෙට දෙක බෙදීම තුනේ වර්ගය. මේක ඉස්සර දාන්න පුළුවන් කිව්වා 2යි. එතකොට සමානයි 2යි ලඝු 10 පාදෙට දෙක බෙදීම 3යි. හරි නේද? මේක මෙන්න මෙතන මේ ගාන උත්තරේ සුළු කරලා දෙනවා නැත්නම් ගොඩක් හොඳයි. මෙතන එන අතරින් අවුලක් නැහැ වැඩි මේක පේන්න ඕනේ. මේ ගානට මේ ලියාගත්තේ නැති ළමයි කවුරු ඉන්නවනම් මේ ගානට දාගන්නවා. මේ ගානට සුළු කරගත්ත කියන්නේ ගොඩක් හොඳයි ඔයගොල්ලෝ උත්තරේ. හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් මැක්ස්වල් මේක උත්තරේ ගන්න. ඊළඟට දෙවෙනි එක ගන්නවා. මේ හරි නේද? ඊළඟට ලඝු 3 හා ලඝු 4 සුළුෙන් දක්වන්න කියලා. මේ
ඊළඟට ලඝු පහේ පාදයට 12. ලියන්න පුළුවන් ලඝු පහේ පාදයට 3 වෙනි කිරීම 4 කියලා. මේක ලියන්න පුළුවන් කියලා ලඝු. අද කරන්නේ ගොඩක්ම ලේසි කොටසක් මැක්ස් වල තියෙනවා. ලඝු පහේ පාදයට 4. තාම ගොඩක්ම ලේසි ඉන්නේ. ඊළඟට තියෙනවා ලඝු පහේ පාදයට 3 බෙදීම 4. හරි. ලඝු පහේ පාදයට 3 ලඝු පහේ පාදයට 7. 1 2 1 3 ලඝු පහේ පාදයට 10 වැඩි කිරීම 3. දාස එකකින් ගන්න පුළුවන් 4 වැඩි කිරීම 4 වර්ගය කියලා. කරගත්ත හැටමක් ඉන්නවනේ ලියා ගන්න මේ ලියන්න. මම හිතන ඔක්කොම කරගන්න නැති. ඒකවල මේක යවන්න. මේ ගණන් 4 වෙනි මොකක්ද තියෙන්නේ? මේක ලියන්න මම ඊළඟ 4 වෙනි ගණන් හදන්න. CD අවුලට CD දෙකම අලුලම එනවා. ඉතින් කියන්නේ ඔයගොල්ලන්ගේ මේ මොකක්ද මේ උත්තරයක් කියන තු මම දන්නවම හදන්න පුළුවන් කියලා කියන ඔයගොල්ලෝ එක්ක කතා කරනවා නැත්නම් මට තේරෙන්නේ නැහැ මේ හදලා නැත්තේවත් කියලා. මේ CD ඔක්කොම ටික හදලා මෙක් ඉන්නවා නම් මේ දාන්නෝ ඉන්නවා කියලා කියන්නේ. මේ තාමේ චැට් එකක්වත් නැහැ ඔයගොල්ලෝ. ඇහෙනවද මේ දැන් ඇහෙනවද ඔයගොල්ලෝ මම කියන්නේ? माइक क्या कौन कलर कह रहे हैं देखिए चलो हैदराबाद में ये है और नलो हदागने මාත් එක්ක හදාගන්න හදපු ළමයි නෝන හදාගන්න යන්න මේ නැත්තම් වැරදි අඩුපාඩු තියෙනවා බලා ගන්නකොට මුකුත් කියන්නේ නැහැ මම දන්නේ නැහැ තේරෙනවද නැද්ද කියලා මම දන්නේ ආන් ඉන්නවද කියලා මේ හදාගෙන යන්න ලඝු පහේ පාදේ හතර බෙදීම තුන මේක ලියමු ලඝු පහේ පාදයට 4 ගණේ බෙදීම 3යි ලියන්න පුළුවන් ලඝු පහේ පාදයට 4 ගණය ඍණ ලඝු පහේ පාදයට 3යි මේ 3 මෙහෙට දැම්මු මේක තමයි උත්තරේ ඊළඟට 5 මේ ලඝු පහේ පාදයට 10 වැඩි කිරීම 9 මේක තමයි ලඝු 4 වර්ගය වැඩි කිරීම 3 වර්ගය මේක ලියන්න පුළුවන්
හරිවෙනි ගාන ගන්නවා ලඝු පහේ පාදක දශකයෙන් 21 මේක ලියන්න පුළුවන් ලඝු පහේ පාදයට මෙතන දෙකාරය 4යි පහේ පාදයට 3 මේක අඳුර මේ තේරෙන්නේ නැති කියලා හිතනවා ඕගොල්ලෝ උත්තරයක් දෙන්නේ නැහැ මම මකනවා ඊළඟ දැන් C කොටස බලන්න C කොටස සමීකරණ විසඳන්න කියලා තියෙන්නේ මේ තුන මකනවා මේ එහෙනවද නැද්ද මේ C කොටස ලඝු පහේ පාදක ලඝු පහේ පාදයට 6 සමානයි ලඝු පහේ පාදයට 3 ලඝු පහේ පාදයට 10 නේ මේක දර්ශක විදියට ලියාගත්තා ලඝු පහේ පාදයට 6 වෙදීම x ලඝු පහේ පාදයට x බෙදීම 6 ලඝු පහේ පාදයට 3 වැඩි කිරීම 10. එතකොට මෙතන ලියමු x බෙදීම 6 සමානයි 30යි x සමානයි 180යි. හරිනේ ඊළඟ ගාන ලඝු a පාදයට 125ට ලඝු a පාදයට 7 ලඝු a පාදයට 125 වෙන ලඝු a පාදයට 7 සමානයි ලඝු a පාදයට x ලඝු a පාදයට x දන්න 3යි ලඝු a පාදයට 5 3යි ලඝු a පාදයට 5 මේක ලියන්න පුළුවන් එතකොට ලැබුණා මේ 125x කියලා මෙතන මේක ලැබුණා 125 බෙදීම 7 සමානයි 125යි x x කියන්නේ මොකද 7 න් එකයි නේ හරි ඊළඟ ගාන එක දන ලඝු 10 පාදයට 2 එක දන ලඝු 10 පාදයට 2 දන ලඝු 10 පාදයට x 10 පාදයට x සමානයි ලඝු 10 පාදයට 100 ඍණ මේක එක කියන කරලා ලඝු 10 පාදයට 10 කියලා ගන්න පුළුවන් කියලා මම කිව්වා ඒක ලඝු 10 පාදයට 10 වැඩි කිරීම 2 වැඩි කිරීම x ඒක කියන්නේ 20x සමානයි ලඝු 10 පාදයට 100 බෙදීම 8 නේ 20x සමානයි 100 බෙදීම 8 x කියන්නේ එතකොට 5 බෙදීම 8යි නේ හරිනේ ඊළඟට d කොටස බලන්න d කොටස බලන්න මේ ලඝු පහේ පාදයට 70 සමානයි y නම් ලඝු පහේ පාදයට 75 සමානයි y නම් මේ 150 යන ලඝු පහේ පාදයට 150 නේ ලඝු පහේ පාදයට 150 කියන එක y ඇසුරේ මාන කියලානේ කියන්නේ
ලඝු පහේ පාදයට 150 කියන්නේ මොකද්ද? ලඝු පහේ පාදයට 75 හරිය මේක ලියන්න පුළුවන් නේ. ලඝු පහේ පාදයට 75 වැඩි කිරීම 2 කියලා. මේක ලියන්න පුළුවන් ලඝු පහේ පාදයට 75 ධන ලඝු පහේ පාදයට 2. ලඝු පහේ පාදයට 75 කියන්නේ මොකද්ද? y. ධන ලඝු පහේ පාදයට 2 කියන එක අපිට හොයන්න ඕනි. ඒක කොහොමද ගන්නෙ? ලඝු පහේ පාදයට 75 කියන එක y. ලඝු පහේ පාදයට 2. ඒක දාන්න මේ මෙතන ඇත්තටම මේ ගණන හදලා තියෙන ලඝු පහේ පාදයට 2 කියලා තමයි ගන්න වෙන්නේ. y ධන ලඝු පහේ පාදයට 2 තමයි මේ ගානේ මේගොල්ලෝ බලාපොරොත්තු වෙලා තියෙන උත්තරේ. හරි නේද? මම හිතන්නේ ඔයගොල්ලෝ තේරුණා කියලා මේ මම දන්නේ තේරුණාද නැද්ද කියලා උත්තරය දෙන්නේ නැති නිසා කට්ටිය ලියාගෙන left එක leave එක.